පරම ගම්භීර ශ්‍රී සද්ධර්මයෙන් හදමඩල සූපත් කරන්නට සවන්පත් සිසාරා නැගෙන ධර්ම දේශනය. බෞද්ධයා ගුවන්විදුලි මැදිරියට වැඩම කළ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද දෙහිපේ චන්දවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී නමස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා වීර කැටිය අනු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
චතස්සෝ ඉමා භික්ඛවේ සමාධි භාවනාති තී. බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති ගෞරවනීය මොරලන්දේ වදිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහැවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, මේ පැයට નિયમિત දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. ඔබ කොතෙකුත් ධර්මයන් ශ්‍රවණය කරලා ඇති. ඒ ශ්‍රවණය කරපු එකදු ධර්මයක්වත් අපත යන්නේ නැහැ. අපි අපේ ජීවිතයේ සමහරක් දේවල් එකතු කර ගැනීමත් එක්ක ඒවායේ වටිනාකම කාලයක් යනකොට නැති වෙලා යනවා. නමුත් පින්වත්නි, අපි මේ ශ්‍රවණය කරන ධර්මය, අපි පුරුදු කරන මේ ධර්මය කවදාකවත් අපිට නිෂ්ප්‍රයෝජන දෙයක් වෙන්නේ නැහැ. හරියට දිය බිඳුවෙන් බිඳුව වැටිලා කලයක් පිරෙනවා වගේ ඒ කලය පිරෙන්න කාලයක් ගත වෙනවා. ඒ කාලය ගත වෙනකන් අපිට ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අපටත් කවදා හරි දවසක කලය ඉතිරිලා යනවාසේම අපේ ධර්මඥානය ඒ ආකාරයෙන් මෝදු වෙලා ඉදිරිපත් වෙලා ඉහළට ගමන් කරයින් පසුව තමයි අපි බලාපොරොත්තු වෙන ඉහළ ප්‍රතිඵලය ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකන් අපි දිය බිඳුවෙන් බිඳුව කලය පිරෙන්නාසේ ක්‍රමයෙන් ධර්මය ඉගෙනගෙන ධර්මය මානසිකාරය කරමින් ධර්මය පුරුදු කරමින් මේ ජීවිතය ගත කරන්නට ඕන. ඇතැම් වෙලාවට මේ ජීවිතය තුළ අපිට මේ කලය පුරවා ගන්නට බැරි වේවි. සමහර වෙලාවට අපිට ඊළඟ භවයේත් බැරි වේවි. සමහර වෙලාවට අපිට දීර්ඝ කාලයක් ගත වේවි මේ කලය පිරෙන්න. ඒ කලය පිරෙන්න ජලය නොමැති කාලවලදීත් අපිට ජීවත් වෙන්න වේවි. පින්වත්නි, ඒ කොහොම වුණත් ඔබ මේ පුරුදු කරන ධර්මය, ශ්‍රවණය කරන ධර්මය ඔබට යහපත පිණිසමයි පවතින්නේ. මේ නිවන් මාර්ගයේ හෙළිපෙහෙළි කර ගැනීම පිණිස උපකාරය පිණිසමයි පවතින්නේ. ඒ නිසා මේ ගත කරන කාලය ඔබේ නිවන් මාර්ගය පිණිසමයි ගත කරන්නේ. ඒ දායකත්වයන් දරමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්නේ නිවන අරමුණු කරගෙනමයි. වෙනත් අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි අවසාන අරමුණ, ප්‍රධාන අරමුණ අපේ නිවනමයි. නිවන් අරමුණු කරගෙනම තමයි මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්නට ඕන. එවිට පින්වත්නි, ඉන් මෙහා ලැබෙන ප්‍රතිඵලයන් අපේ ජීවිතය තුළ ලැබෙනවා. ඒවා කාටවත් වළක්වන්න පුළුවන්කමක් නැහැ. ඒවා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ලැබෙනවා. උපපජ්ජ වේදනීය වශයෙන් ලැබෙනවා.
අපරාපරිය වේදනීය වශයෙන් ලැබෙනවා. එහෙම නැත්තම් ඒවා සමහරක් අවස්ථාවන් වලදී ප්‍රබලත්වය අනුව අහෝසි වෙලත් යන්න පුළුවන්. එනිසා අපි මේ පුරුදු කරන දේවල් මෙලව පරලොව දෙලොව යහපත පිණිසමයි හේතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් මෙලොව යහපත පිණිස හේතු වෙනවා, පරලොව යහපත පිණිස හේතු වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සංසාර දුකින් නිදහස් වීම පිණිසමයි ධර්මයේ දේශනා කළේ. ඒ වෙනුවෙන් උන්වහන්සේ අවුරුදු 45ක් පුරාවට ගම් නියම් ගම් වල වැඩම කරමින් අසරණ වූ ජනතාවට පිහිට වෙමින් මේ සංසාර සාගරයෙන් එතර කිරීම පිණිස කටයුතු කරන්නට යෙදුණා. ඒ කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ ධර්මය ලෝකයට පැහැදිලි කළේ. උන්වහන්සේ ජීවමානව වැඩ නොසිටියත් අද දක්වාම උන්වහන්සේගේ මේ ධර්මය ලෝකයේ තුල ප්‍රසිද්ධ වෙන්නේ උන්වහන්සේගේ කරුණා ගුණයත් එක්කමයි. ඒ කරුණා බරිත හද මඩලින් ඉපදුණු වචනය තමයි අද අපි විග්‍රහ කරන්නේ, ඒ යම් තරමකට අවබෝධය ඇති කරගෙන. අද මේ වෙලාවේ අපි සූදානම් වෙන්නේ ඊටාම වටිනා දේශනාවක් සිද්ධ කරන්න. යම් දෙයක ප්‍රතිඵලය අපි දන්නවා නම් ඒ ප්‍රතිඵලය අපිට ලබා ගන්න පුළුවන් කියලා වැටහෙනවා නම් අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. කොච්චර අමාරු කාරණාවන් වුණත් ප්‍රතිඵලය අපිට පේනවා නම් මෙන්න මේ තුලින් මෙය සලසා ගන්න පුළුවන් කියන හැඟීම ලැබෙනවා නම් පින්වත්නි, ඒක අපහසුයෙන් වුණත් අපි සිද්ධ කරන්නට පෙළඹෙනවා. ඒ වගේ දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ. ඒ දේශනාවක් තමයි මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරනවා. මේ දේශනාවේ නම සමාධි භාවනා සූත්‍රය. සමාධි භාවනා සූත්‍ර කිහිපයක්ම ත්‍රිපිටකය තුල අපිට මුණ ගැහෙනවා. විශේෂයෙන්ම සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ ලැබෙනවා සූත්‍රයක්, හමු වෙනවා සූත්‍රයක්. එයත් සමාධි භාවනා සූත්‍රය කියලා තමයි නම් කරලා තියෙන්නේ. මේ අපි ඉදිරිපත් කරපු සූත්‍රය සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ රෝහිතස්ස කියන වර්ගයේ තමයි මේ සමාධි භාවනා සූත්‍රය සඳහන් වෙන්නේ. චතස්සෝ ඉමා භික්කවේ සමාධි භාවනා. මහණෙනි, කාරණා හතරක් සලසා ගන්නට පුළුවන් මේ සමාධි භාවනාව වැඩිමත් එක්ක. අන්නේ ආනිසංස විදිහට තමයි මේ සමාධි භාවනාව වැඩිීමේ ආනිසංස විදිහට තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ.
කාරණා 4ක් ඔස්සේ ගොනු කරමින් තමයි මේ දේශනාව දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. පින්වත්නි, අපි මෙය දැනගන්න ඕන අපේ සිතට උත්තේජනයක් ලබා දීම පිණිස. මේ සිත කැමති පින්වත්නි ඕලාරික දේවල් වලට ඇලෙන්න. මේ සිත කැමති නෑ යථාර්ථය දකින්න. මේ සිත හැම වෙලාවෙම අපිව මුලාවට පත් කරන්න ඉදිරිපත් වෙන්නේ. අපි කැමති දේවල් හොය හොයා දෙනවා. ඒ වගේම මේ සිත හරි චපලයි. ෆන්දනං චපලං චිත්තං දුරක්කං දුන්නිවාරය. මේ සිත රකින්න හරි අමාරුයි. ඒ කියන්නේ මේ සිත අපිට ඕන විදියට හැසිරෙනවා නෙවෙයි, සිත පුරුදු කරලා තියෙන විදිහටයි හැසිරෙන්නේ. දැන් බුදුදහමේ සිත කියලා සඳහන් කරනකොට මනස කියලා අපි සාමාන්‍යයෙන් මේ දකිනවා. ගැඹුරින් කල්පනා කරනකොට විඥාණය කියලත් අපි මෙය හඳුන්වනවා. භවයෙන් භවයට යන විඥානයක් තමයි තියෙන්නේ. සත්වයා ගමන් කරන්නේ භවයෙන් භවයට මේ විඥානය. මේ විඥානය පුරුදු වීමක් තියෙන්නේ. දැන් මේ අවස්ථාවේ ඔබ අද දවසේ මේ ස්ථානීයට පැමිණිලා මේ ආකාරයෙන් රැඳිලා ඉන්නේ මේ සිත පුරුදු කරගත්ත නිසා. ඒ වගේම මේ ආකාරයෙන් රැඳිලා ඉන්න බැරි අයත් ලෝකේ ඉන්නවා. ඇයි? ඒ සිත පුරුදු වෙලා නැහැ ඒකට. දැන් සිතට ඕන විදියට හැසිරෙන්න නොදී ඔබ යම් ආකාරයක සිත පාලනය කරගෙන තියෙනවා. දැන් මේ වෙලාවේ හැටියට ඔබ වෙනත් කාර්යයක් කරා නම් ඒ කාර්ය තුල සිත මෙහෙවන ආකාරයට නෙවෙයි මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ සිත මෙහෙවාගෙන ඉන්නේ. යම් සංවරයක් යම් එකඟතාවයක් මත තමයි මේ අවස්ථාවේ රැඳිලා ඉන්නේ. ඒකත් දන්නවා පැයකට සීමා වෙනවා කියලා. දැන් දින ගණනාවක් මේ විදියට ඉන්න වුණොත් එහෙම මේ සිත කැමති නෑ. ඒකට එක පාට එක ඉදිරිපත් වෙන්නේ නෑ. අන්නේ අපේ සිත එකඟ කරගන්න ඕන යහපත වෙනුවෙන්. දැන් අයහපත වෙනුවෙනුත් සිත එකඟ කරගන්න පුළුවන්. අයහපත් දේවල් සිද්ධ කිරීම පිණිසත් සිත එකඟ වෙනවා. දැන් අපරාධයක් කරන කෙනෙකුට එකපාරට ඕක කරන්න බෑනේ. කල්පනා කරලා එයට හොඳ සැලසුමක් ඉදිරිපත් කරගෙන මේ සිත ඒ වෙනුවෙන්ම වෙහෙසිලා මහන්සි වෙලා සිත එකඟ කරගෙන එතන ඉඳලා තමයි ඒ අපරාධය සිද්ධ වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ සිත එකඟ කර ගැනීම නැත්නම් සමාධිගත කර ගැනීම කියලා කියන්නේ කුසලාරමුණක සමාධිය පිහිටන්ට ඕන. කුසලාරමුණක සිත පිහිටුවපුවාම එයින් ලැබෙන්නේ යහපත් ප්‍රතිඵල. අන්නේ සමාධිගත සිත ඇත්තටම පින්වත්නි අපේ ජීවිතයේ සීල සමාධි ප්‍රඥා කියන මේ කාරණාවන් තුන පුරුදු කරලා තියෙනවා නම් ඒ ජීවිතේ සාර්ථකයි. දැන් බලන්න අපරාධ කරුවන් බිහි වෙන්නේ මේ සීල සමාධි ප්‍රඥාවන් නැතිවීමත් එක්ක. සීලය නැති වෙනවා සංවරය නැතිවීමත් එක්ක. ඉන්ද්‍රිය සංවරය නැතිවීමත් එක්ක. සීලය නැතිවීමත් එක්ක ඉන්ද්‍රිය සංවරය නැතිවීමත් එක්ක
සිත සංවර වෙන්නේ නැහැ. දැන් මේ එළියෙන් තියෙන අවයව ටික සංවර කරගන්න බැරි වුණොත් ඇතුළාන්තයෙන් අපට පේන්නේ නැති, අල්ලන්න බැරි, දකින්න බැරි මේ සිත සංවර කරගන්න පුළුවන්ද? අපහසුයි. දැන් ඔය සමහරක් වෙලාවට අපි දැකලා තියෙනවා ගෙවල් දොරවල් වලත් කිසි පිළිවෙලක් නැහැ. බඩු දාපු තැන්වල. ඒ අයගේ මනස අපිට තේරුම් ගන්න පුළුවන් එතකොට. නේ? එවැනි අයගේ අර සිතේ ස්වභාවය ව්‍යාකූල ස්වභාවයක් තියෙනවා. දැන් බලන්නකෝ සිතට දැඩි කම්පනයක් ඇති වුණ වෙලාවක් තුල අඩුම තරමේ හරියට ඇඳුමක්වත් අඳින්න හිතෙනවද? ඒ ඇඳුමේවත් පිළිවෙලක් නැහැ. ඇයි? මේ සිත සංවර නැති වුනහම එළියේ තියෙන බාහිරින් තියෙන දේවල් වල පිළිවෙලක් නැතුව යනවා. එතකොට ඒ තුල ක්‍රියාත්මක වෙන්නේ ප්‍රඥාවෙන් තොරව. ඉතින් අපරාධය සිද්ධ වෙනවා. ලෝකයේ ප්‍රශ්න වැඩි වෙන්න හේතුවත් මේකයි. දැන් සමාධි සිතක් ඇති කරගන්න පෙර අපි සීලේනේ පුරුදු කරගන්න ඕනේ. බුදුදහම කියන්නේ සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥාවන් වලින් තමයි මිනිස්යාව හික්මවන්න පුළුවන්. මේ ලෝකයේ තියෙනවා ඕනෑම රටක නීති. නේ නීති පොත කියලා එකක් තියෙනවනේ. දැන් මේ නීති පොත් ලොකු වෙන්නේ ඇයි? අඩු වෙනව නෙමෙයි. කවදාකවත් නීති පොත් අඩු වෙන්නේ නැහැ. ඒ වගන්ති ප්‍රමාණය ඔන්න මේක ගලවලා දානවා කියලා අඩු කරන්න බෑ. නේ? ස්වභාවිකවත් එහෙමයි. මේ මිනිස්යාගේ ක්‍රියාකාරීත්වය එන්නම අවපැත්තට තමයි ගමන් කරන්නේ. ඒකට බලපාන කාරණා කීපයක්ම තියෙනවා. මේ අපි ඉපදිලා ඉන්නේ හොඳම හොඳ කාලේ නෙවෙයි. නේද? අපි හිතුවට මේ කාලේ හොඳයි කියලා නවීන ලෝකයේත් එක්ක අතේ ඇඟිලි දෙක අතර මුළු ලෝකෙම රැඳිලා තියෙනවනේ. නමුත් මේ ඉපදිලා ඉන්න කාලය ධර්මානුකූලව නම් යහපත් කාලයක් නෙවෙයි. එළියට බැස්සොත් මේ බණ අහලා එළියට බැස්සොත් අපිට අහන්න දකින්න ලැබෙන්නේ මේ ගොඩනගාගත් සිත කැඩිලා බිඳිලා යන විදිහට තමයි කරුණු යෙදෙන්නේ. පාරේ යනකොට වාහනය පදවනකොට දැන් අපි නිවැරදිව වාහනය පදවන ගියත් වැඩක් නැහැ. සමහරක් වෙලාවට ඇතැම් අය එනවා අපිටත් කරදර කරමින්. එතකොට අපේ සිත එකග තිබුණත් අපේ සිත සංවරව තිබුණත් ඇතැම් වෙලාවට එය ශක්තිමත් මදි. ඒ ශක්තිමත් මදි. ඒ නිසා අපි නොදනුවත්වම අපිත් රණ්ඩු සරුවල් වලට යොමු වෙනවා. දැන් ওই පාරවල් වල සමහරක් වෙලාවට වාහන තදබද වැඩි වෙන්න හේතුවක් සංවරය නැතිකම. එක්කෙනෙකුගේ සංවරත්වය නැතිවීම නිසා පිරිසකට ඒකේ බාධාව විඳින්න සිද්ධ වෙනවා. ඒ අපහසුව විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ලෝකයේ අද එන්නම ඇති වෙලා තියෙන්නේ අපිට ධර්මයේ පැත්තට යොමු වෙනවටත් වඩා අධර්මය පැත්තට යොමු කර ගැනීමක් තමයි තියෙන්නේ. දැන් දරුවෙක් හදනකොට ඉස්සර වගේ එහෙම බෑනේ. දැන් අද අර ඇහැ ළඟින්ම තියාගන්න ඕනේ. නැතුනොත් එහෙම මොන දේ කරගයිද දන්නේ නැහැ. ඒ තරමට මේ කාලය කෙලෙස් අධික කාලයක්. කෙලෙස් අධික කාලයක් තුල අපි උප්පත්තිය ලබලා දැන් ක්‍රමක්‍රමයෙන් මේ ගෙවෙමින් යන්නේ තවත් කෙලෙස් අධික වීමක්. ඒ තුල සිතක් සංවර කරගෙන සිතක් ගොඩනගා ගන්නවා කියන එක මහා අමාරු කාර්යයක්.
ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ සිත රකින්න හරිම අමාරුයි. දුරක්කං රකින්න අමාරුයි. පන්දනං චපලං චිත්තං. සෙලවෙන චපල සිතක්. මේ සිත අපිට ගෙනල්ලා දෙන්න උත්සාහ කරන්නේ යහපත් දේවල් නෙවෙයි. નિરાයාසයෙන් උත්සාහ කරන්නේ අයහපත් දේවල් වලට. දැන් බලන්න ඔබට මතක් කරගන්න කිව්වොත් ගිය අවුරුද්දේ ඔබ කරපු යහපත් දෙයක් ඒක ටිකක් අපහසුයි මතක් කරගන්න. හැබැයි ඔබ අතින් සිද්ධ වෙච්ච අයහපත් දෙයක් කිව්වොත් ඒක ටක් ගාලා මතක් වෙනවා. ඇයි ඒ? අපේ සිත පුරුදු වෙලා තියෙන්නේ නැත්තම් අපේ සිත කැමති යහපත් දේ තුල රැඳිලා ඉන්න නෙවෙයි. අයහපත් දේ තුල රැඳිලා ඉන්න. අපි අමාරුවෙන් තමයි යහපත් දේ තුල රඳව ගන්න ඕනේ. දැන් මේ බණ අහන වෙලාවට පවා මේ සිත පණිවිඩ ගෙනල්ලා දෙන්නේ මොනවද? ඔන්න දැන් කකුලේ අමාරුවක් එනවා. ඔන්න දැන් කොන්දේ අමාරුවක් එනවා. මේ වගේ සිත එක එක අවස්ථාවන් වලදී අපේ එක අරමුණ බිඳින්න අරමුණු ගෙනල්ලා දෙනවා. දැන් සමාධිය ගොඩනගා ගන්න අපි කොහොමද? භාවනාව තුලින්. භාවනාව කියලා කියන්නේ භාවේති කුසලා ධම්මා. අපි මේ වඩන්න ඕනේ කුසල් අරමුණු. දැන් අපේ සිත ගත්තාම එක වෙලාවක් තුල අපිට පෙනුන් නැතුණාට එක වෙලාවක් තුල සිතුවිලි ගණනාවක් ඇතුළට ගන්නවා. නේ? සිතුවිලි ගණනාවක් එකපාර ඇතුල් කරගන්න පුළුවන්. අපි මේ භාවනාව තුලින් කරන්නේ නැත්තම් සිත එක අරමුණක තබා ගැනීම තුලින් කරන්නේ මොකද්ද? අර එන සිතුවිලි ප්‍රමාණය එක සිතුවිල්ලකට සීමා කරනවා. ඒ එන සිතුවිලි ප්‍රමාණය එක සිතුවිල්ලකට සීමා කරපුවාම පින්වත්නි මේ සිතට හරි සැහැල්ලුවක් ලැබෙනවා. මේ සිතට හරි සැහැල්ලුවක් ලැබෙනවා. දැන් මේ අවස්ථාවේ ඔබට කිසිම දෙයක අවධානයක් නැහෙනේ. ගෙවල් ගැනවත් එහෙම නැත්නම් ව්‍යාපාර ගැනවත් දරුමල්ලු ගැනවත් අවධානයක් නැහැ. හැබැයි මෙතනින් එළියට ගියාට පස්සේ ඔන්න කෝල් එකක් එනවා. දැන් ගෙදර කට්ටිය කතා කරනවා. දැන් මේ උයන්න තියෙනවා. එහෙම නැත්නම් ළමයි ටික මෙහෙ විදියට එනවා. කවුරු හරි ගෙදරට එනවා. ඔය වෙනකොට ආයෙන්නේ සිතුවිලි ගණනාව. දැන් අර සැහැල්ලුව තියනවාද? ඒ සැහැල්ලුව නැහැ. සිතුවිලි වැඩි වෙන්න එතකොට සැහැල්ලුව අඩු වෙනවා. දැන් සමාධිගත සිතක් තුල තියෙන්නේ මොකද්ද? අන්න අර සැහැල්ලුව තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති. මේ සමාධි භාවනා වැඩිම තුල දිට්ඨ ධම්ම සුඛ විහාරාය. දිට්ඨ ධම්ම කියලා කිව්වේ මෙලොව වශයෙන්. සමාධි භාවනාව වැඩිම තුල සමාධිය වර්ධනය කර ගැනීම තුල දිට්ඨ ධම්ම සුඛ විහාරාය. සුඛ විහාරාය කිව්වේ සැහැල්ලු නැත්තම් සැපවත් විහරණය. අපි මේ ජීවත් වීම තුල මේ වෙලාව තුල තියෙන සැහැල්ලුව ඔබට ගෙදරට ගියා පස්සේ තියනවද? මේ බණහන අවස්ථාවේ තියෙන සැහැල්ලුව වැඩ කරන අවස්ථාවේ තියනවද? නැහැ. වෙනත් අවස්ථාවක තියනවද? ඒත් නැහැ. පන්සලට ආපුවාම අපි කියන්නේ මොකද්ද? අනේ හරි සැහැල්ලුයි. ඇයි ඒ? සිත සංවර වෙනවනේ. පන්සලකට එන සැනින්ම ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පන්සලේ දර්ශනයන් එක්ක සිත නිවෙනවා. සිත සැහැල්ලු වෙනවා. ඒ ඔස්සේ සිත
එතන රැඳෙනවා. එතකොට තමයි මේ සැහැල්ලුව ලැබෙන්නේ. ඒතර අපිට සැහැල්ලුව නැති වෙලා යන්නේ සිතුවිලි ගණනාව වැඩි වෙන්න නේ. සිතුවිලි වැඩි වෙන්න සැහැල්ලුව නැති වෙලා යනවා. මෙන්න මේ සමාධිය වැඩිමත් එක්ක සමාධි භාවනාවත් එක්ක නිතර භාවිත කරාම මේ සමාධි භාවනාව නිතර භාවිතාය බහුලීකතාය බහුල වශයෙන් පුරුදු කරපුවාම ලැබෙනවා ප්‍රතිඵලයක් දිට්ඨ ධම්ම සුඛ විහාරය. මෙලවදී සුවසේ ජීවත් වෙන්න පුළුවන්. වටින්නේ නැද්ද? වටිනවා. දැන් අපි ඔක්කොම කරන්නේ මෙලව සැපය පිණිසනේ. හැබැයි අන්තිමේට අපිට ලැබිලා තියෙන්නේ සැපයක් නෙවෙයි. නේ? රැකියාවන් කරනවා, ඉගෙන ගන්නවා, දරුමල්ලෝ හදනවා, ගේ දොර හදනවා. මේ ඔක්කොම අන්තිමේදී වැඩි වෙලා තියෙන්නේ මොකද්ද? අපිට තියෙන සැපවත් ජීවිතය. අපි සැපවත් ජීවිතය කියන එක හඳුනාගත්තේ කොහොමද? හඳුනා ගැනීමෙම වැරද්දක් තියෙනවා. මේ සිතේ සැහැල්ලුව නෙවෙයි සැපවත් ජීවිතයේ විදියට හඳුනාගත්තේ. අපි හඳුනාගත්තේ මේ ඇසට පේන, කනට ඇහෙන, මේ දිවට දැනෙන, ස්පර්ශයෙන් ශරීරයට දැනෙන මේ දේවල් වල සැපේ තමයි අපි හෙව්වේ. ඒ සැපයන් විඳින්න නැති වෙන්නේ මොකද්ද? දුක. එහෙනම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සමාධි භාවනාව වැඩිමත් එක්ක මෙලව ජීවිතේ සැපවත්ව ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. ඕක ඊටාම වැදගත්. දැන් මේ සමාධිය වැඩිමත් එක්ක ඥාන දස්සන පටිලාභය නිවැරදි ඥානය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි දන්නවා ලෝකයේ අපි හඳුනාගෙන තියෙන දේවල් ඇත්තම නෙවෙයි. නේ? ඇත්තම නම් මම හඳුනා ගන්න විදියත් ඔබ හඳුනා ගන්න විදියත් වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් හඳුනා ගන්න විදියත් එකක් වෙන්න ඕනේ. හැබැයි අපි හඳුනාගෙන තියෙන්නේ වෙන විදිහට. සමහර වෙලාවට අපි කැමති විදිහට හඳුනාගෙන තියෙනවා. දැන් අපි කැමති දේවල් අපි බොහොම හොඳයි කියලා ගන්න දේවල් සමහරක් අයට ඒව හොඳ නැති වෙන්න පුළුවන්. වෙන භාෂාවකින් ඒක වෙනත් විදිහකින් හඳුන්වන්න පුළුවන්. වෙන ආගමකින් ඒක වෙනත් විදිහකින් හඳුන්වන්න පුළුවන්. මේ විදිය වෙනස් වෙනවා නම් අපි හඳුනාගෙන තියෙන්නේ ඇත්තම දේ නෙවෙයි. මේ අවබෝධය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා මේ සමාධි භාවනාවත් එක්ක. එතකොට සමාධිගත සිතක් කියලා කියන්නේ කරුණු කාරණා තේරෙන සිතක්. නේ? දුවන සිතක් නෙවෙයි. සමාධිය තුල තමයි ප්‍රඥාව වර්ධනය වෙන්නේ. සමාධියක් නැතිව ප්‍රඥාවක් වර්ධනය වෙන්නේ නැහැ. මොකද වේගවත්ව දුවන තැනක අපිට පේන්නේ නැහැ පහු වෙන්නේ මොනවද කියලාවත්. සමහර වෙලාවට අපි වේගෙන් ගමන් කරනවා අපිට අදාළ තැන පහු වෙලා යනවා. වාහනවල එහෙම යනකොට සමහර පුද්ගලයන් පවා මේ එදිනෙදා දකින්න පුද්ගලයන් පවා අපිට පහු වෙලා යනවා. අපිට මග හැරෙනවා. ඒ මොකද වේගය නිසා. අපි නතර වුණොත් අපිට සියල්ල පැහැදිලිව දර්ශනීය වෙනවා. අන්න ඒ වගේ තමයි සමාධිය තුල අපිට මනවින් දර්ශනීය වෙනවා. දැන් මේ සමාධියත් පින්වත්නි සම්මා සමාධිය කියලා එකක් තියෙනවානේ. ඒ වගේම මිච්ඡා සමාධි කියලා එකකුත් තියෙනවා. දැන් අපි කියවනේ කුසල අරමුණක් පිහිටන්න ඕනේ සමාධියක. දැන් අකුසල අරමුණක පිහිටලා හිටියොත් ඒ තුල ක්‍රියාත්මක වෙන්නේ
ඔය දේම තමයි. මොකද මේ සිත සමාධිගත වෙන්න හරීම විස්මය ජනකයි. නොදකින පරාසයක් දකින්න පුළුවන්කම තියෙනවා. නේද? දැන් ඔය එදා ಭಾರತೀಯ සමාජය තුල හිටපු ඇතැම් ඍෂිවරු සමාධියකින් තමයි ජීවත් වුනේ. ඒ අය අර නිවන අරමුණු කරගත්ත සමාධියක් නෙවෙයි. ඒ අය ළඟ තිබුණේ ලෞකික සමාධිය. ඒ නිසා ඒ අය ඒවා ඔස්සේ ප්‍රාතිහාර පෑවා. ඒවා ඔස්සේ සමහරක් වෙලාවට මිනිස්සුන්ව යටත් කරගත්තා. දැන් ওই ජාතක පොතේ එහෙම සමහරක් හම්බ වෙනවා. ඒ සමාධිය උපයෝගී කරගෙන ගම්වලට මිනිස්සුන්ට සාප කරනවා. එතනත් පිහිටනවා සමාධිය. ඊළඟට බමුණු හිටියා, ඊළඟට ඍෂිවරු හිටියා. ඒ අය ප්‍රාතිහාර පාලා ඒ තුලින් මිනිස්සුන්ව ප්‍රසාදයට පත් කරගන්නවා. තමන්ගේ පැත්තට නතු කරගන්නවා. ඒ නිසා මේ සමාධිය වැඩෙන්න මේ සිත හරීම විස්මය ජනකයි. ලස්සනයි. මේ සිත ප්‍රඥාව කරා යොමු කරගන්න පුළුවන්කම තියෙන්නේ කුසල ආරමුණක සිත පිහිටුවගෙන කටයුතු කරන කෙනාට. ඒතර මේ ලෝකයේ දිහා දකින හැමෝම දකින කෝණයෙන් නැතුව නිවරදිව දකින්න උත්සාහ කරනවා. ඇත්තටම පින්වත්නි ලෝකේ අපි දැකලා තියෙන්නේ වැරදි විදිහකටනේ. දැන් බලන්න මේ ලෝකයේ තියෙන හැම දෙයකම ස්වභාවයක් තියෙනවානේ. ඒ ස්වභාවය මොකද්ද? හට ගන්නවා, පවතිනවා, විනාශ වෙනවා. මේ ස්වභාවය තමයි ලෝකේ හැමතැනම තියෙන්නේ. තව ටිකක් ඕක සියුම්ම දකින්න කෙනාට තේරෙනවා හට ගන්නවා විනාශ වෙනවා. නේ? හට ගන්නවා විනාශ වෙනවා කියලා දකිනවා. දැන් බලන්න ළමෙක් විදියට උපදින කෙනා වැඩෙන්න ගන්නේ කොයි අවස්ථාවේදීද? මව් කුසින් බිහි වුණාට පස්සේද? නෑ. මව් කුසින් බිහි වුණාට පස්සේ නෙවෙයි, මව් කුස තුලදීම තමයි වැඩෙන්න ගන්නේ. හට ගන්නවා, පවතිනවා, විනාශ වෙනවා. ඒ තත්වයෙන් වෙනස් වෙනවා. නේ? ඒ තත්වයෙන් ක්‍රමයෙන් වෙනස් වෙලා විනාශය කරා යන්නේ. ලෝකේ හැම දෙයකම ස්වභාවය මොකද්ද? ඔය තත්වයමයි. ඔය අවබෝධය ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔය අවබෝධය ඇති වුණාට පස්සේ මේ සිත ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. මුලාවටපත් වෙන්නෙත් නෑ. යථාබෝධය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. යථා භූතං පජානාති. මේ යථා අවබෝධය දැන ගැනීම මේ සමාධි භාවනාවත් එක්ක ලබන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. සතිය සිහිය පිහිටවන්න පුළුවන්කම තියෙනවා. සමාධිගතක් සිතක් නැතිව සිහිය පිහිටන්නේ නැහැ. දුවන සිතක් තුල සිහි කල්පනාව නැහැ. අපි බොහෝම ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීලයෙන් යුක්තව කටයුතු කරනකොට ඉදිරියට වඩන සිත සමාධිය කරා ගමන් කරනවා. සමාධිගත සිත තුල සිහිය තමයි පිහිටන්නේ. සිහිය කියන එක පින්වත්නි මේ ධර්මයේ තුල අපිට වඩාගත යුතු නැත්නම් පිහිටුවාගත යුතුම කාරණාවක්. මොකද සිහියෙන් තොර හැම අවස්ථාවක්ම ගමන් කරන්නේ අකුසලයකට. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේක යෝනිසෝ මනසිකාරය. ඒකේ අනිත් පැත්ත තමයි අයෝනිසෝ මනසිකාරය.
අයෝනිසෝ මනසිකාරයක් නම් ක්‍රියාත්මක වෙන්නේ එතන අපට ලැබෙන අවබෝධය මිත්‍යා දෘෂ්ටිකයි. අයෝනිසෝ මනසිකාරය තුළ නිවැරදි අවබෝධයක් අපට ලැබෙන්නේ නෑ. මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටික නම් අකුසලයක් තමයි එතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ. ලෝභ දෝෂ මෝහ කියන ඒවා අප තුළ තියෙනවා කොහොමත්. ඊළඟ අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙලා මිත්‍යා දෘෂ්ටිය ක්‍රියාත්මක වුණොත් එතන සිද්ධ වෙන්නේ අකුසලයක්. අකුසලයෙන් දුරව යන මාර්ගය තමයි බුදුදහමේ පෙන්වන්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාරය තමයි මෙතෙන්දි ගොඩ නැගෙන්නේ. සිහිය පිහිටන්නේ. එතකොට සති සම්පජඤ්ඤය සිහිය මේ සතිය ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි මෙය ඊටාම වැදගත්. සිහිය පිහිටන අවස්ථාව තමයි සතර සතිපට්ඨානය කියලා ධර්මයේ පෙන්වන්නේ. මේ සතර සතිපට්ඨානය තුල ජීවත් වීම යෝනිසෝ මනසිකාරය තුල ජීවත් වීම කියලා කියන්නේ මායයට නොපෙනෙන තැනක් කියලායි බුදුදහමේ සඳහන් වෙන්නේ. මායයට අනිත් හැම තැනම අපිට දකින්න පුළුවන්. අපිව දකිනවා. මායාවේ විෂය තුල තමයි අපි ජීවත් වෙන්නේ. එතනින් ඈත් වෙන්න පුළුවන්. මායාවේ ඇස් දෙකට වැලි ගැහුවා හා සමානයි මේ සතිය නැත්තම් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං khයාය සංවත්තති. දැන් මේ සමාධි භාවනාව තුළ විතරක් රැඳෙනවා නම් බුදුදහමේ අපේක්ෂාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඇයි? සමාධිය කියලා කියන්නේ ලෞකිකයි. පිරිහෙනවා. ධාන සිත්වල 4 වෙනි ධානය දක්වාම ගමන් කරලා අවසන් වෙනවා සමාධිය. එතකොට එතනින් එහාට ගමන් කරන්න පුළුවන්. මේ සමාධි භාවනාව තුළ ආසවානං khයාය ආශ්‍රවයන් දුරු කිරීම පිණිසත් හැකියාව ලැබෙනවා. ආශ්‍රව කියනවා කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ ආශ්‍රවයන් දුරු කරගන්න මාර්ගය මේ සමාධි භාවනාවත් තුළ ගොඩනගා ගන්න පුළුවන්. ඒක අර ඥානය උපදවා ගැනීමත් එක්ක, නිවැරදි අවබෝධය ඇති කර ගැනීමත් එක්ක තව දුරටත් සාර්ථකව සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සමාධි භාවනාවේ ආනිසංස විදිහට තමයි නැත්තම් සමාධියක් තුල ලැබෙන ප්‍රතිඵල විදිහට තමයි මේ දේශනාව දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ වගේ දේශනාවන් දේශනා කරනවා ශ්‍රාවකයන්ගේ උත්තේජනය පිණිස. ශ්‍රාවකයන්ට තමන්ගේ ආධ්‍යාත්මික ගමනට උදව්වක් වශයෙන් මේවා පෙන්නලා දෙනවා. එතකොට ශ්‍රාවකයන් ඒ ඔස්සේ ගමන් කරනවා. අපටත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ කාරණාව. මේවා පිළිබඳව අවබෝධය ඇති කරගෙන තව තවත් මෙය ජීවිතයට පුරුදු කරගෙන මේ කියන කාරණාවන් අපේ ජීවිතයේ තුලින් දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ. මේ ධර්මය අප තුලින් තමයි දකින්න ඕනේ. අප තුලින් දකිනකොට තමයි අපට මේ ධර්මයේ තියෙන සුවය විඳින්න පුළුවන්කම තියෙන්නේ. අපි කියවනකොට අහනකොට ඒ සුවය තියෙනවා. හැබැයි තව දුරටත් තමා තුලින්ම ඒ සුවය විඳින්න පුළුවන් නම් ඒක निराமிස සුවයක්. ඒ තුල සැපවත් ජීවිතයකට හේතු වෙනවා. එය පින්වත්නි අපට මෙලව ජීවිතේ සුවසේ ගත කරන්නට හේතු වෙනවා. අපට මෙලව ජීවිතේ සාර්ථක කර ගැනීම පිණිස හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙලව යහපත සලසන ධර්මයක්, පරලොව යහපත සලසන ධර්මයක්, දෙලොව යහපත
කෙලවර නිවන් සුව සලසාලන ධර්මයක්. ඔබට මේ දේශනාව මෙලොව යහපත පිණිස හේතු වේවා, පරලෝ යහපත පිණිස හේතු වේවා, දෙලෝ යහපත කෙලවර නිවන් පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ දේශනාවේ දායකත්වයන්ගෙන කටයුතු කරනවා වීරකැටිය අනෝදාව පදිංචි කරුණා කොඩිතුවක්කු මහත්මිය විසින් දොන් දියෝනිස් කොඩිතුවක්කු පියාණන්ට, මල්හාමි වන්නිආරච්චි මෑණියන්ට, රොස්ලින් කොඩිතුවක්කු සොහොයුරියන්, ප්‍රේමා කොඩිතුවක්කු, විමලා කොඩිතුවක්කු, මනෝජ් තරංග පුතණුවන් ඇතුළු ඒ මියගිය අයට පින් අනුමෝදන් කරන්න. පස්වෙනි උපන්දිනයේ සමරන සේමිත සේනෝන් කොඩිතුවක්කු පුතණුවන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම ආශිර්වාදය සිද්ධ කර ගැනීමේ අදහසින් දායකත්වයේ දරනවා. හෝමාගම පිටිපන දකුණු පදිංචි ශ්‍රියාවතී ගලගෙදර මහත්මිය ඇතුළු පවුලේ ඇත්තෝ දායකත්වයේ දරනවා. ලෙනෝරිස් ගලගෙදර පියාණන්ට, නැන්සි නෝනා විජයවර්ධන මෑණියන්ට, MD දනියල් මාමණ්ඩියට, MD ඇගිනෝනා නැන්දම්මා සහ අක්කා ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. MD ටිබෙට් පාල ස්වාමි පුරුෂයාණන් පුතණුවන් දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනාට, චතුලි මිනුදි බුවිඳු මිනිබිරි මිමුරුවන්ට, සහෝදරයා සහ සහෝදරිය ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දීරානන්ද මාවත මීරිගම පදිංචි වෛද්‍ය ප්‍රසන්න පතිරත්න මහත්මයා, විශ්‍රාමික ග්‍රාම නිලධාරී AI පතිරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, කරුණාවති පතිරත්න මීට වසර 11කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුන අයට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන. සුජීවත්ව සිටින පියාණන් පවුලේ සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චම්පා දියණිය ඇතුළු විදේශගතව සිටින පවුලේ සියලු දෙනාට, ඒ කැනඩාවේ පදිංචි ඒ සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිද්ධ කර ගැනීමට ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. විදුහල්පති ගයනි කුමාරී හෙට්ටිආරච්චි මහත්මිය, එතුමියගේ මෑණියන් කරුණාවති ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, එකමුතු මාවත කොස්වත්ත බත්තර මුල්ලේ පදිංචි ඒ සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා. GHA පොඩි මහත්මයා මිය ගිහිල්ලා වසර 11ක් ගත වෙන, එතුමාට පින් අනුමෝදන් කරන්න. ඒ සුජීවත්ව සිටින සියලු දෙනාට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින්, ඒ විදේශගත වෙලා සිටින විජිත සම්පත පුතා ඇතුළු ඒ සියලු දෙනාට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එංගලන්තයේ පදිංචි අමිත් ඕලු කුමාර පුතා ඇතුළු ඒ සියලු දෙනාටමත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. මොහොට්ටි මුල්ල දංකොටුව පදිංචි මංගල රත්න කුමාර මහතා, චලනී විජේතුංග මහත්මිය විසින් දායකත්වයේ දරනවා. රත්නා විජේතුංග මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට මියගිය සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඔක්තෝබර් 7 වන දින උපන් දිනයේ සමරන මංගල රත්න කුමාර මහත්මාණන්ට සෙත්පතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම සැප්තැම්බර් මාස 22 වෙනි දින උපන් දිනයේ සමරු ගිනුකේ ගිහංසා දියණියට සෙත්පතන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරනවා. මහරගම පදිංචි නිලෝෂී මුණසිංහ මෙනවිය විසින් දායකත්වයේ දරනවා. සෝමා මුණසිංහ ආච්චි, ඩීවී මුණසිංහ සීයා, පීටර් සුබසිංහ සීයා, ජයසේකර අත්තම්මා ඇතුළු පවුලේ සංසාරගත මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා.
ඔක්තෝබර් 18 වෙනි ජන්මදිනයේ යෙදුණු සුපුන් මුණසිංහ, ඒ වගේම නොවැම්බර් 17 වෙනි දින ජන්මදිනයේ සමරන නිලෝසි මුණසිංහ ඇතුළු සහෝදර සහෝදරියන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුළු ගාමිණී මුණසිංහ පියාණන්, වසන්තා සුබසිංහ මෑණියන්ටත් සහෝදරයන් වන දිල්මි මුණසිංහ ඇතුළු ඒ සියලු දෙනාටම සෙත් පතනවා, ආශිර්වාද කරනුමින් අද දවසේ මේ දේශනාවේ දායකත්වයන්ගෙන කටයුතු කරන නැත්තන් බලාපොරොත්තු වෙන ඒ මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වේවා. ඒ මියගිය සියලු දෙනාටම ඉක්මන් භවයකදී උතුම් නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන දායකත්වයන් දරූ සියලු දෙනාටමත්, ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ලක්වැසි ලොවැසි සියලු දෙනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියෝද මේ පින් හේතු වේවා. දෙවියන්ටද උතුම් අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා. අපි මේ වෙලාවේ රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තිය අපි අපගේ දෙමව්පියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මාස මා කුසේ දරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ. උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතු පියා සිහි කරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනේ සැනසේවා කියා. සාදු සාදු සාදු. එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන් කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද දෙහිපේ චන්දවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.
මේවා පිළිබඳව අවබෝධය ඇති කරගෙන තව තවත් මෙය ජීවිතයට පුරුදු කරගෙන මේ කියන කාරණාවන් අපේ ජීවිතය තුලින් දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ. මේ ධර්මය අප තුලින් තමයි දකින්න ඕනේ. අප තුලින් දකිනකොට තමයි අපට මේ ධර්මයේ තියෙන සුවය විඳින්න පුළුවන්කම තියෙන්නේ. අපි කියවනකොට අහනකොට ඒ සුවය තියෙනවා. හැබැයි තවදුරටත් තමා තුලින්ම ඒ සුවය විඳින්න පුළුවන් නම් ඒක निराமிස සුවයක්. ඒ තුල සැපවත් ජීවිතයකට හේතු වෙනවා. එය පින්වත්නි අපට මෙලව ජීවිතේ සුවසේ ගත කරන්නට හේතු වෙනවා. අපට මෙලව ජීවිතේ සාර්ථක කර ගැනීම පිණිස හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙලව යහපත සලසන ධර්මයක්, පරලොව යහපත සලසන ධර්මයක්, දෙලොව යහපත කෙලවර නිවන් සුව සලසාලන ධර්මයක්. ඔබට මේ දේශනාව මෙලව යහපත පිණිස හේතු වේවා, පරලොව යහපත පිණිස හේතු වේවා, දෙලොව යහපත කෙලවර නිවන් පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ දේශනාවේ දායකත්වයන්ගෙන කටයුතු කරනවා වීරකැටිය අනෝදාව පදිංචි කරුණා කොඩිතුවක්කු මහත්මිය විසින් දොන් දියෝනිස් කොඩිතුවක්කු පියාණන්ට, මල්හාමි වන්‍යාරච්චි මෑණියන්ට, රොස්ලින් කොඩිතුවක්කු සොහොයුරියන්, ප්‍රේමා කොඩිතුවක්කු, විමලා කොඩිතුවක්කු, මනෝජ් තරංග පුතණුවන් ඇතුළු ඒ මියගිය අයට පින් අනුමෝදන් කරන්න. පස්වෙනි උපන්දිනයේ සමරන සේමිත සේනෝන් කොඩිතුවක්කු පුතණුවන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම ආශිර්වාදය සිද්ධ කර ගැනීමේ අදහසින් දායකත්වයේ දරනවා. හෝමාංගම පිටිපන දකුණු පදිංචි ශ්‍රියාවතී ගලගෙදර මහත්මිය ඇතුළු පවුලේ ඇත්තෝ දායකත්වයේ දරනවා. ලෙනෝරිස් ගලගෙදර පියාණන්ට, නැන්සි නෝනා විජයවර්ධන මෑණියන්ට, එම්.ඩී. දනියල් මාමණ්ඩියට, එම්.ඩී. ඇගිනෝනා නැන්දම්මා සහ අක්කා ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එම්.ඩී. ටිබෙට් පාල ස්වාමි පුරුෂයාණන් පුතණුවන් දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනාට, චතුලි මිනුදි බුවිඳු මිනිබිරි මිමුරන්ට, සහෝදරයා සහ සහෝදරිය ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දීරානන්ද මාවත මීරිගම පදිංචි වෛද්‍ය ප්‍රසන්න පතිරත්න මහත්මයා, විශ්‍රාමික ග්‍රාම නිලධාරී ඒ.අයි. පතිරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, කරුණාවති පතිරත්න මීට වසර 11කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුන අයට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින පියාණන් පවුලේ සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චම්පා දියණිය ඇතුළු විදේශගතව සිටින පවුලේ සියලු දෙනාට, ඒ කැනඩාවේ පදිංචි ඒ සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිද්ධ කර ගැනීමට ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. විදුහල්පති ගයනි කුමාරි හෙට්ටිආරච්චි මහත්මිය, එතුමියගේ මෑණියන් කරුණාවති ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, එකමුතු මාවත කොස්වත්ත බත්තර මුල්ලේ පදිංචි ඒ සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා. ජී.එච්.ඒ. පොඩි මහත්මයා මිය ගිහිල්ලා වසර 11ක් ගත වෙන එතුමාට පින් අනුමෝදන් කරන්න. ඒ සුජීවත්ව සිටින සියලු දෙනාට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින්, ඒ විදේශගත වෙලා සිටින විජිත සම්පත පුතා ඇතුළු ඒ සියලු දෙනාට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එංගලන්තයේ පදිංචි අමිත් ඕලු කුමාර ඇතුළු ඒ සියලු දෙනාටමත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා.
මොහොට්ටි මුල්ල දංකොටුව පදිංචි මංගල රත්න කුමාර මහතා චලනී විජේතුංග මහත්මිය විසින් දායකත්වයේ දරනවා. රත්නා විජේතුංග මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට මියගිය සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඔක්තෝබර් 7 වන දින උපන් දිනය සමරන මංගල රත්න කුමාර මහත්මාණන්ට සෙත් පතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම සැප්තැම්බර් මාස 22 වෙනි දින උපන් දිනය සමරු ගිනුකේ ගිහන්සා දියණියට සෙත් පතන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරනවා. මහරගම පදිංචි නිලෝෂී මුණසිංහ මෙනවිය විසින් දායකත්වයේ දරනවා. සෝමා මුණසිංහ ආච්චි, ඩීවී මුණසිංහ සීයා, පීටර් සුබසිංහ සීයා, ඊ ජයසේකර අත්තම්මා ඇතුළු පවුලේ සංසාරගත මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඔක්තෝබර් 18 වෙනි ජන්මදිනයේ යෙදුණු සුපුන් මුණසිංහ ඒ වගේම නොවැම්බර් 17 වෙනි දින ජන්මදිනයේ සමරන නිලෝෂි මුණසිංහ ඇතුළු සහෝදර සහෝදරියන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුළු ගාමිණී මුණසිංහ පියාණන්, වසන්තා සුබසිංහ මෑණියන්ටත් සහෝදරයන් වන දිල්මි මුණසිංහ ඇතුළු ඒ සියලු දෙනාටම සෙත් පතනවා ආශිර්වාද කරනමින් අද දවසේ මේ දේශනාවේ දායකත්වයන් ගෙන කටයුතු කරන නැත්තන් බලාපොරොත්තු වෙන ඒ මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වේවා. ඒ මියගිය සියලු දෙනාටම ඉක්මන් භවයකදී උතුම් නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන දායකත්වයන් දරූ සියලු දෙනාටමත් ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියෝද මේ පින් හේතු වේවා. දෙවියන්ටද උතුම් අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා. අපි මේ වෙලාවේ රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තිය අපි අපගේ දෙමව්පියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මාස මා කුසේ දරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතු පියා සිහි කරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම්
පියාණනේ සැනසේවා කියා. සාදු සාදු සාදු. එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන් කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද දෙහිපේ චන්දවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සිහිකරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනේ සැනසේවා කියා. සාදු සාදු සාදු. එම ධර්මදේශනාව සිදු කළ කුසල බලයෙන් කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද දෙහිපේ චන්දවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.